හරි. දැන් අපි කලින් කතා කළා value creation 2 වල කොහොමද මේ value කියන්නේ create වෙන්නේ මොනවද එකට බලපාන්නේ කියලා. අපි කතා කළා cash flow එක කියන එක හැමතිස්සෙම තීරණය වෙනවා මොකක් මතද? investment rate එක මත. අපි කිව්වා කම්පැනියක් තමන්ගේ earnings වලින් කොච්චරක් invest කරනවාද කියන එක බලපානවා කියලා cash flow එක තීරණය වෙන්නේ. investment rate එක අඩුයි නම් cash flows වැඩි වෙනවා. investment rate එක වැඩි නම් cash flows අඩු වෙනවා කියලා අපි කිව්වා. හරිනේ. අපි කිව්වා මේ කියන මේ investment rate එක තීරණය වෙන්න බලපානවා කියලා කාරණා දෙකක්. අපි කමනවාද growth rate එක බලපානවා කිව්වා. අනිත් එක මොකද්ද? ROIC බලපානවා කියලා කිව්වා. හරිනේ. එතකොට අපි කියන දේ තමයි මේ cash flow එක කියන එකට බලපෑම් කරනවා මොනවද? ROIC ඒ වගේම growth rate. හරිනේ. එතකොට දැන් මේ කියන factors දෙක අපි කිව්වා මේ ROIC growth rate investment rate එකට බලපානවා rate එක බලපානවා කියලා cash flow එකට. අපි example එකකින් කතා කරා company A company B. දැන් බැලුවට පස්සේ අපි තේරුම් ගත්තා company A වල value එක වැඩි ඇත්තටම. company A වල cash flow එක වැඩි. නේද? company A අඩු ගාණක් තමයි ඒගොල්ලන්ගේ cash flow ඒ කියන්නේ ඒගොල්ලන්ගේ investment එක විදිහට invest කරන earnings වලින්. නේද? ඒගොල්ලෝ earnings වලින් invest කරන ගාන company B වලට වඩා අඩුයි. ඒ නිසා වැඩි cash flow එකක් ඒගොල්ලන්ට ඉතුරු වෙනවා. ඒ නිසාම ඒගොල්ලන් cash flow එක වැඩි. ඒ නිසා අපි ඒගොල්ලන් ගණනය කරා present value total එකත් ඒක ගත්තමත් වැඩි. company A වල 1500යි company B වල 1000යි. හරිනේ. ඒක අපි තේරුම් ගත්තා. එහෙනම් අපිට පැහැදිලි වුණා company A සහ B දෙකේම growth rate equal වුණාට cash flow වැඩි. ඒ වගේම present value total වැඩි හේතුව ROIC වැඩි return on invested capital වැඩි කියලා. ඒක හරිනේ. ඒත් අපිට මේක ඕන තව විදියකින් පෙන්වන්න පුළුවන්. මේ පෙන්වන්න පුළුවන් තව විදියක් මේ කියන්නේ. අපි දැන් බැලුවොත් කම value එක මතනේ. ඒ කියන්නේ අපි දැන් බැලුවා company දෙකෙන් මොකක්ද හොඳ? හොඳ කියන එක බැලුවා value එක මත. value එක අපිට ආවා 1500යි company A වල company B වල 1000යි. ඒ total value එක මතනේ. තව විදියකට බලන්න පුළුවන්. කියන්නේ මේ එකම දේ මේ බලන්නේ හරිද? කියන්නේ මොන කම්පැනිද හොඳ කියන එක නේ බලන්න හදන්නේ. අපි බලන්නේ අතර මේ කම්පැනි එක වැලියු එක තීරණය වෙන බලපාන ෆැක්ටර්ස් කියන එක අපි කතා කරමින් ඉන්නේ. ඒතර මේන්ලි අපි කතා කරන්නේ growth එක සහ ROIC. ඒතර අපි දැන් බලන්න හදන්නේ growth එකයි ROIC කොහොමද වැලියු එක තීරණය වෙන බලපාන්නේ කියලා. ඒක බලමු total value ඇසුරින්. දැන් අපි බලන්න හදන්නේ වෙන විදියකට. අපි දන්නවා සාමාන්‍ය value කියන එක අපිට ක්‍රම දෙකකට හොයන්න පුළුවන් total value. ඒ වගේම multiples ඇසුරින්. ඒ කියන්නේ අපි කියන්නේ ඔය අපි බෙදලා ගණනය කරේ ඒ කාලේ corporate finance වල IPM වල කතා කරේ මොනවද? price earning ratio තියෙන්නේ. ratios ඇසුරෙන් හොයන්න පුළුවන්. PE ratio එක. නැත්නම් අපි කියන earnings multiple එක. කොහොමද ගන්නෙ? price එක නැත්නම් value එක බෙදනවා earnings වලින්. දැන් ඒක දැන් මතකනේ අපි ඒ කාලේ කතා කරා නේද? price earning ratio. price divided by earnings. නේද? ඒ කියන්නේ share එකක price එක ගත්තා නැත්නම් share එකක value එක ගත්තා බෙදනවා මොකෙන්ද? earnings වලින්. ඒතර එකෙන් පෙන්නනවා මොකක්ද? company එක earnings වල 1 රුපියලක් කීයකටද විකිණෙන්නේ මාකට් එකේ? 1 රුපියලක ලාභයක් කීයකටද අලෙවි වෙන්නේ කියලා පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වෙන විදිහට කියන්න පුළුවන් company අපි invest කරන මුදල price එක දීලා ගන්නවනේ අපි shares. ඒ ගන්න price එක earn කරන්න කොච්චර කාලයක් යනවද කියන එක. කියන්නේ earnings වගේ කී ගුණයක්ද price එක කියන එකනේ. කියන්නේ price එක earn කරන්න පුළුවන් කොච්චර times ගානකින්ද? කොච්චර වාර ගානක් යනවද? වසරකට ලාභය තමයි යට තියෙන්නේ. අපි යොදවන ගාන තමයි උඩ තියෙන්නේ. එහෙනම් අපිට අවුරුදු කීයක් යයිද මේ කියන මුදල උපය ගන්න? අපි යොදවන මුදල උපය ගන්න. එහෙමත් ගන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් කියන්නේ P ratio කියලා කියන්නේ මොකක්ද? ලාභය වගේ කොච්චර මිලකට අපිට අලෙවි කරගන්න පුළුවන්ද share එකක්? ඒ කියන්නේ එක ෂෙයා එකකින් ලැබෙන ලාභය මෙච්චර. අපි හිතමු ඕකේ ඉන්නේ රේෂියෝ එක 10යි කියලා. නේද? 10 කියන එකේ තේරුම මොකද්ද? එක ෂෙයා එකකින් අපිට ලැබෙන ලාභය 1 රුපියලක් නම් ඒ රුපියල අපිට පුළුවන් රුපියල් 10ට මාකට් එකේ අලෙවි කරන්න. රුපියලක ලාභය අලෙවි වෙනවා රුපියල් 10කට මාකට් එකේ. ඒ තේරුම. ඒක වැඩි වෙන තරමට හොඳයි ඉතින්. කම්පැනි ප්‍රොෆිටබල්. එතකොට අපි නිකමට දැන් මේ කම්පැනි A සහ B වලත් මේක කැල්කියුලේට් කරලා බැලුවොත් අපි එන කම්පැනි A වලට අපි ඉන්නේ පළවෙනි අවුරුද්ද. හරි 2010 ඉන්නේ. හරිනේ. මේ 2010 අපි බැලුවට පස්සේ අපි දැන් මෙහෙමයි. දැන් මේකේ per share values නැහැනේ අතර මේ ගානේ නේද? දැන් මේකේ per share දීලා නැහැනේ තොරතුරු. earnings share එකකට කීය shares ගාන ඒව නැහැනේ. ඉතින් total විදිහට තමයි හොයන්න වෙන්නේ. ඉතින් මේක ඔයගොල්ලෝ දන්නවා හොයන්න පුළුවන්. ඕනනම්
total earnings, total price එක නැත්නම් total value එක බෙදන්න පුළුවන්. කියන්නේ price එක එහෙම නැත්නම් value එක බෙදන්න පුළුවන් earnings වලින්, total earnings වලින්. හරිද? එහෙම නැත්නම් පුළුවන් share එකක price එක නැත්නම් share එකක value එක බෙදන්න පුළුවන් earning per share වලින්. කොටසක ලාභයෙන් බෙදන්නත් පුළුවන්. නැත්නම් කොටස් ඔක්කොම වල ලාභයෙන් බෙදන්නත් පුළුවන්. ඒක දන්න ඕනේ සාමාන්‍යයෙන් නේද? එහෙනම් මේක කොටසකට වශයෙන් හොයන්නත් පුළුවන්. කම්පැනියටම හොයන්නත් පුළුවන්. කොහොමවත් උත්තරේ සමානයි. දැන් මේ ගානේ අපිට කොටස් ගානක් එහෙම දීලා නැති හන්දා කොටසක් ගැන අපිට තොරතුරු නැති හන්දා අපි ටෝටල් එකෙන් හොයනවා. හරි. දැන් අපි ගත්තොත් දැන් earning per share සහ මේක දාලා හොයනකොට මේ PE ratio අපි කව සමානයි value නැත්නම් price බෙදීම මොකක්ද? earnings. PE. එහෙමනේ price over earnings. මේ price කියන එක ඉතින් අපි උපකල්පනය කරනවා ඇත්තරම් value එකට equal කියලා. හරිද? මෙතන අපි කියන්නේ ඒක හැම විටම වෙන දෙයක් නෙමෙයි. price එක සහ value එක equal වෙනවා කියලා එකක් හැමතිස්සෙම වෙන්නේ නැහැ. market එක competitive නම් full competitive market එක ඒක වෙන්න පුළුවන්. හරිද? perfect competition අපි හිතනවා එහෙම කියලා. efficient market එක. හරිනේ. අපි හිතනවා value equals price කියලා. ඒ උපකල්පනය. ඒක වෙන වැඩි හිතන්න එපා. එතන අපි ගන්නවා company A. අපිට 2010. අද අපි calculate කරා value එක කීයද කියලා. කියන්නේ present value total එක. අනාගත මුදල් ප්‍රවාහල වර්තමාන අගය. කීයද ආවේ? 1500යි. 1500යි company total value එක. හරිනේ. තමයි ඒක දාන උඩට. බෙදනවා මොකෙන්ද? earnings වලින්. company දැන් මේ අවුරුද්ද අපි 2010 ඉන්නේ. 2010 earnings වලින් බෙදනවා. ඒතර company value එක 1500යි බෙදනවා කීයෙන්ද? 100ෙන් බෙදනවා. 2010 company earnings 100යි. ඒතර 1500 100ෙන් බෙදුනාම 15යි. 15 times. ඒතර පළවෙනි අවුරුද්දේ අපි බැලුවොත් company වල PE ratio එක 15යි. ඒ කියන්නේ රුපියලක ලාභයක් ඒගොල්ලන්ට රුපියල් 15කට මාකට් එකේ විකුණන්න පුළුවන්. හරිද? අපිට company B වලට. company B වලත් අපි 2010 පළවෙනි අවුරුද්දේ බැලුවොත් total value එක. කියන්නේ present value total එක ගත්තොත් එම් රුපියල් 1000යි. එහෙමනේ ඇවිල්ලා තියෙන්නේ. මේ ස්ලයිඩ් එක දීලා තියෙන විදිහට 1000යි. මේ total value එක 1000 බෙදනවා මොකෙන්ද? 2010 earnings වලින් 2010 ලාභයෙන් බෙදනවා. ඒක 1000 බෙදනවා 2010 ලාභය ඒගොල්ලන්ගේ 100යි. හරිනේ. ඒක 1000 බෙදීම 100 කීය දෙන්නේ? 10යි. 10 times. ඒතර ඒකේ තේරුම මොකද්ද? company B වල පළවෙනි අවුරුද්දක් බැලුවාම රුපියලක ලාභය විකුණ ගන්න පුළුවන් මාකට් එකේ රුපියල් 10කට. ඒතර බලන්න company දෙකේම ලාභය සමානයි. එකම ලාභය. company දෙකේම ලාභය 100. හැබැයි ඒක අලෙවි වෙන වටිනාකම මොකද වෙන්නේ? company B වලට වඩා company A වල වැඩි. එකම ලාභය මාකට් එකේ ට්‍රේඩ් වෙනවා වැඩි මිලකට, වැඩි වැලියු එකකට. ඉතින් ඒකෙන් පේනවා මොකක්ද? company A B වලට වඩා හොඳයි කියන එක. නම් price earning ratio එකෙන් පෙන්නනවා company A වල 15 times වෙද්දි company B වල 10යි 10 times. එහෙනම් company A සාර්ථකයි. ඒකට හේතුව මොකක්ද? දැන් කෙනෙක් අහන්න ඇයි හේතුව කියලා. දැන් අපි කිව්වනේ අතරම මේ value එක තීරණය වෙන කාරණා දෙකක් බලපානවා. growth එකයි ROIC දෙකම කියලා. ඉතින් කෙනෙක් කියනවා company දෙකේම growth එක එකයිනේ. company දෙකේම growth එක සමානයි. වෙනසක් නැහැ. ඇයි මෙහෙම වුනේ? ඇයි price earning ratio එක වැඩි වුනේ company A වල B වලට වඩා? මොකක්ද හේතුව? හේතුව තමයි growth එක equal වුණාට earnings equal වුණාට මොකක්ද වැඩි? ROIC වැඩි. ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට් කරන කැපිටල් එකකට ලැබෙන රිටර්න් එක B වලට වඩා වැඩි. ඉන්වෙස්ට් කරන 1 රුපියලකට වැඩි රිටර්න් එකක් ලැබෙනවා. එහෙම වුණාම වෙන දේ මොකක්ද? දැන් අපි දැක්කොත් කම්පැනි දෙකක් තියෙනවා. එක කම්පැනි එක දැන් අපි කලින් කැල්කියුලේට් කරානේ. ROIC A වලාවේ 120යි. B වලාවේ 110යි. එතකොට අපිට මාකට් එකේ අපි කම්පැනියක් දැක්කොත් මේ කම්පැනි ඉන්වෙස්ට් කරන හැම රුපියලකටම අනිත් කම්පැනිට වඩා වැඩි රිටර්න් එකක් දෙනවා කියලා අපි ෂෙයාර්ස් ගන්න වැඩිපුර පෙළඹෙන්නේ A කම්පැනිද B කම්පැනිද? A කම්පැනියනේ. ROIC වැඩි කම්පැනි නේද? ඒ කියන්නේ වැඩි රිටර්න් එකක් හම්බෙන ඉන්වෙස්ට් කරන කැපිටල් එකට. එහෙම වුණාම A කම්පැනි ෂෙයාර්ස් වලට තියෙන ඩිමාන්ඩ් එක මොකද වෙන්නේ? ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඩිමාන්ඩ් එකට නම් ෂෙයාර් ප්‍රයිසස් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඉතින් ෂෙයාර් ප්‍රයිසස් වැඩි වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම එක රුපියලක ලාභයක් විකිනන මිල අනිවාර්යෙන් වැඩි වෙනවනේ නේද? ඒ තමයි මේ price earning ratio එක වැඩිලා තියෙන හේතුව ඒකයි.
එහෙනම් growth එකත් බලපානවා ROIC ත් බලපානවා. මෙතන නම් growth එක equal ROIC වල impact එක නිසා තමයි මේ විදියට එක පැත්තෙන් අපිට බලන්න පුළුවන් total value එක පැත්තෙන් total එක value එක වැඩි වෙලා තියෙන තේ නිසා අනිත් පැත්තෙන් අපිට බලන්න පුළුවන් price earning ratio එක ඇසුරින් මේ multiple එක පැත්තෙන් බැලුවත් ඒක වැඩි වෙලා තියෙන තේ නිසා තමයි. හරිනේ. ඒක ඕකේනේ. හරි. දැන් තව පොඩි ඇනලිසිස් එකකට මේ යන්න හදන්නේ. හොඳට බලා ගන්න මේක. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. හරිද? දැන් අපි නැවත එනවා අපි කලින් කියපු කතාවට. මොකද්ද? අපි එනවා company A. හරිද? company A. company A වල පළවෙනි අවුරුද්දේ 2010 cash flow එක කීයද? 75යි. 2010 cash flow එක 75යි. ඒක ඇවිල්ලා තියෙන්නේ කොහමද? earnings 100යි. කීයක් ඉන්වෙස්ට් කරාද? 25ක් ඉන්වෙස්ට් කරා. ඉතුරුලා තියෙන 75. හරිද? තමන්ගේ earnings ලාභය 100යි. 100ෙන් කොච්චරක් ඉන්වෙස්ට් කරාද? 25යි. එහෙනම් ඉතුරු වුණා 75. නේ cash flow එක. එහෙනම් දැන් අපි නිකන් company A වල investment rate එක ගත්තොත් කොච්චරක් ඉන්වෙස්ට් කරාද කියන rate එක කොහොමද ගන්න එක? earnings තිබ්බ 100ක් ඉන්වෙස්ට් කරා කීයද ඒකෙන්? 25ක්. 100ෙන් 25ක් ඉන්වෙස්ට් කරා. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එක බෙදුවා earnings වලින්. earnings යටට දැම්මා. එකෙන් කොච්චරක් ඉන්වෙස්ට් කරාද කියන උඩට දැම්මා. 100ෙන් 25යි. ඒ කියන්නේ ratio එක කීයද? 100ට 25යි. ඔන්න බලන්න. company A වල investment rate එක නම් කීයද? 100ට 25යි. අපේ company B 2010 earnings 100යි. ඉන්වෙස්ට් කරා කීයක්ද? 50ක්. company B වල earnings 100යි. ලාභය 100යි. ඒකෙන් නැවත company ඇතුළේ reinvest කරා 50ක්. එහෙමනම් ඒගොල්ලන්ගෙත් අපි investment වලට දැම්මා. බෙදුවා earnings වලින්. earnings වලින් කොච්චරක් ඉන්වෙස්ට් කරාද? 100ෙන් 50ක් ඉන්වෙස්ට් කරා. එහෙනම් investment rate එක වෙනවද කීයද? 100ට 50යි. හරිද? එහෙනම් company A වල අපි investment rate එක calculate කරා කීයද? 100ට 25යි. company B වල investment rate එක calculate කරා කීයද? 100ට 50යි. A වල 100ට 25යි, B වල 100ට 50යි. ඒක ඕකේනේ. එතකොට දැන් අපි කිව්වා cash flow එක තීරණය වෙන්නේ මොකක් මතද? investment rate එක මත. කොච්චරක් අපි ලාභෙන් ඉන්වෙස්ට් කරනවාද කියන කාරණේ මත. මොකද 100ෙන් 25ක් ඉන්වෙස්ට් කරාම cash flow එක ඉතුරු වෙනවා 75ක්. හැබැයි 100ෙන් 50ක් ඉන්වෙස්ට් කරොත් cash flow එක ඉතුරු වෙන්නේ 50යි. එහෙනම් investment rate එක වැඩි වෙන තරමට මොකක්ද වෙන්නේ? cash flow එක අඩු වෙනවා. investment rate එක වැඩි වෙන්න cash flow එක මොකක්ද වෙන්නේ? cash flow එක අඩු වෙනවා. ඒක පැහැදිලිනේ. හරි. මේ investment rate කියන සමීකරණය කොහොමද හැදෙන්නේ? investment එක බෙදුවා මොකෙන්ද? earnings වලින්. investment එක බෙදුවා earnings වලින්. හරිනේ. මේ සමීකරණය අපිට පුළුවන් decompose කරන්න. decompose කරනවා කියන්නේ මේ සමීකරණය එන විදියට අපිට පුළුවන් items දෙකක ගුණිතයක් ගන්න හෝ බෙදීමක් ගන්න පුළුවන්. ඒ දෙකේ බෙදීමෙන් හෝ ගුණිතෙන් මේ සමීකරණය හැදෙනවා. අපි කියන decompose කරනවා කියලා. හරිද? කියනවා මේ investment rate කියන සමීකරණය කොහොමද අපි ගත්තේ? investment එක බෙදීම earnings සමාන වෙනවා කියලා මේගොල්ලෝ කියනවා slide එකේ growth rate බෙදීම ROIC කියලා. හරිද? මේගොල්ලෝ කියනවා investment rate සමානයි IR සමානයි growth rate බෙදීම ROIC. දැන් බලමු ඇත්තද කියලා. කියන්නේ එහෙම ඇත්තනම් එන්න ඕනි අවසාන උත්තරේ මොකද්ද? investment over earnings කියලා ratio එක එන්න ඕනි. අපි බලමු growth rate එක. growth rate එක කොහොමද අපි ගන්නෙ? earnings වල change එක. කියන්නේ ලාභයේ වැඩිවීම. දැන් අපි ගත්තොත් company වල 100 ඉඳන් 105ට වැඩි වුණා. කීයක් වැඩි වුණාද? 5ක් වැඩි වුණා. වැඩි වෙච්ච ගාන බෙදුවා තිබ්බ ගානේ. එහෙමනේ ගන්න නේද? earnings වල growth එක ගන්නේ කොහොමද? 100 ඉඳන් 105ට 5ක් වැඩි වුණා. 5 බෙදුවා තිබ්බ ගාන. 100ෙන් බෙදුවා. ඒ කියන්නේ change in earnings divided by the previous earnings. last year earnings. හරිද? growth rate එක කොහොමද ගන්නෙ? changes in earnings divided by previous year නැත්නම් last year earnings. හරිනේ. මේ growth rate ratio එක. ROIC ratio එක ගන්නේ කොහොමද? return on invested capital. අපි ගත්තේ කොහොමද කලින්? බලන්න අපි ගත්ත කැල් කරපු විදිය බලන්න පොඩ්ඩක්. දැන් බලන්න. අපි කොහොමද ගත්තේ? company A වල අපි බැලුවා 2010
අපිට ආවලාභය 100ක් 25ක් ඉන්වෙස්ට් කරා. ඒ ඉන්වෙස්ට් කරපු 25ට අපිට 2011 දී වැඩිවීමක් වෙලා තියෙන earnings වල කීයක්ද? 5ක වැඩිවීමක් වෙලා තියෙනවා. earnings වර්ධනය වෙලා තියෙනවා 5කින්. ඒ මොකක් ඉන්වෙස්ට් කරපුවාන්දද? 25ක් ඉන්වෙස්ට් කරපුවාන්දා. 2010 අපි ලාභෙන් 25ක් ඉන්වෙස්ට් කිරීමේ රිසල්ට් එකක් විදියට earnings වැඩිලා තියෙන 2011 දී 5කින්. එහෙමනම් කොහොමද අපි ගන්නෙ? ගත්තේ කොහොමද රිටර්න් එක? ගත්තේ earnings වල change එක. ඒ 5 බෙදුවා ඉන්වෙස්ට් කරපු ගාණ. ඉන්වෙස්ට් කරපු ගාණ 25යි. හරි. එහෙනම් ROIC කියන රේෂියෝ එක ගත්තේ කොහොමද? change in earnings divide කරා මොකෙන්ද? පළවෙනි අවුරුද්ද 2010 මොකෙන්ද? investment එකකින්. change in earnings බෙදුවා මොකෙන්ද? investment එකෙන්. last year investment එකෙන්. හරිනේ. ඔන්න අපි දැන් growth එකට වෙනම සමීකරණයක් හදුවා. කොහොමද ගත්තේ? change in earnings divided by previous year earnings. ROIC වෙනම සමීකරණයක් ගත්තා. change in earnings divided by previous year investment. හරිනේ. දැන් අපි බලමු. ඔය දෙක ඔය විදිහට සුළු කළා. growth rate එක බෙදීම ROIC. ඒ කියන්නේ අපි apply කරනවා change in earnings බෙදීම last year earnings ඉස්සරහින් දානවා බෙදීමේ ලකුණ change in earnings බෙදීම last year investment. හරිද? ඊට පස්සේ ඔය බෙදීම වැඩි කිරීමේ ලකුණකට මේ පරිවර්තනය කරනවා. බෙදීම වැඩි කිරීමකට හරවනවා. කියන්නේ උඩයට මාරු වෙනවනේ. අපි ආයි ඊතර එහෙම කරලා හැදුවට පස්සේ එනවා change in earnings බෙදීම last year earnings වැඩි කිරීම උඩයට මාරු කරනවා. investment එක last year investment එක බෙදීම change in earnings last year investment එක බෙදීම change in earnings. ඒතර මේක සමීකරණේ වම් පැත්තේ දකුණු පැත්තේ equal terms තියෙනවා change in earnings කියන එක. අපි දෙකම කපලා දානවා. ඒක වැඩක් නැහැ නේ. දෙකම කපලා දානවා. කපලා දැම්ම අන්තිමට ඉතුරු වෙනා මොකක්ද? last year investment බෙදීම last year earnings. last year එක තව අයින් කරලා දාන්නකෝ. investment බෙදීම earnings. හරිනේ. ඒතර investment rate එක කියලා අන්තිමට මේ දෙක සුළු කරාම අපිට මොකක්ද ආවේ? investment එක බෙදීම earnings. කියන්නේ earnings වලින් කොච්චරක් invest කරනවද කියන එක. හරිනේ ඉතින්. අර අපි කතා කරපු investment rate එක එහෙනම් හැදෙනව නේද? හැදෙනවා. එහෙනම් අපිට මොකක්ද මේකෙන් පැහැදිලි වෙන්නේ? investment rate එක හැමතිස්සෙම තීරණය වෙනවා මොකක් මතද? growth rate එක සහ ROIC මත. ROIC growth rate එකයි මත අනිවාර්යයෙන්ම investment rate එක තීරණය වෙනවා. අපි දන්නවා investment rate එක මත තමයි මොකක් තීරණය වුනේද? cash flow එක තීරණය වුනේ. අපි ලාභයෙන් කොච්චරක් invest කරනවාද කියන එක මත තමයි cash flow එක තීරණය වුනේ. එහෙමනම් investment rate එක තීරණය වෙන්නේ growth and ROIC මත නම්. එහෙනම් cash flow එක තීරණය වෙන්නේ මොකක් මතද? growth and ROIC මත. හරිනේ. හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඔන්න දැන් growth rate ROIC මත investment rate තීරණය වුණා. investment rate මත cash flow තීරණය වුණා. cash flow එක මත cash flow වල present value එක. ඒ කියන්නේ company value එක තීරණය වුණා. එහෙනම් growth එකයි ROIC මත තමයි company value එක තීරණය වෙන්නේ. conclusion එක හරිනේ. හරි. දැන් ඊළඟට. දැන් බලන්න. දැන් මෙහෙම. බලන්න දැන් ওই ස්ලයිඩ් එකේ දීලා තියෙනවා 7 වෙනි ස්ලයිඩ් එකේ පොඩි මේ ටේබල් එකක්. කම්පියුටේෂන් එක ඒගොල්ලෝ කරලා දීලා තියෙනවා. ඉතින් ඔයා හදන්න යන්න ඕනේ නැහැ හරිද බලන්න. ඔයාට මේකේ තේරුම තමයි ගන්න ඕනේ. හරිනේ. يعني ඒගොල්ලෝ කරලා තියෙන්නේ මේකයි. ඒගොල්ලෝ කරලා තියෙන්නේ එක එක growth rate, එක එක ROICs මත value හොයලා තියෙනවා. කොහොමද හොයලා ඇත්තේ ඔය? ඉතින් අපි හිතමු ওই පළවෙනි අවස්ථාව නිකන් ගමුකෝ. growth rate එක 3%යි, ROIC 7%යි කියන අවස්ථාවම ගමුකෝ. growth rate 3%යි, ROIC 7%යි. කොහොමද value හොයන්නේ නැත්තේ? growth rate එක බෙදුවා මොකෙන්ද? ROIC වලින්. බෙදුවා මොකක්ද දෙන්නේ? investment rate එක. 3 බෙදුවා 7ෙන්. ඒත් අපිට නා මොකක්ද? investment rate එක. ඒක තමයි investment rate එක. ආයෙත් ඒගොල්ලෝ හිතුවා මේ තියෙන investment rate එක. එහෙනම් අපි earnings වලින් invest කරනවා අන්න ඒ ප්‍රමාණය. ඉතුරු නා මොකක්ද? cash flow එක ඉතුරු වෙනවා. එහෙම ඉතුරු වෙන cash flows වල present value තමයි වෙලා තියෙන්නේ. හරිනේ. හදලා බලන්න ඕනේ නැහැ. මේ නිකන් තේරුම තමයි ගන්න ඕනේ. හරිනේ. වත් කරන්න ඕනේ. නැත්නම් මේක හැදෙන්නේ ඔය හැම තැනකදීම කරලා තියෙන growth rate එක බෙදනවා ROIC වලින්. ඒතර අපිට එනවා investment rate එක. investment rate එක වැඩි කරනවා earnings වලින්. ඒතර අපිට ලැබෙනවා earnings වලින් කොච්චරක් invest කරාද කියන එක. ඒ invest කරපු ගාන earnings වලින් අඩු කරාම cash flow එක ලැබෙනවා.
ඒ කෑෂ් ෆ්ලෝ වල ප්‍රසන්ට් වැලියු තමයි හොයලා තියෙන්නේ. ඔය තේරුම තමයි ගන්න ඕනේ හරිද? ඒක වෙන කතාවක් නෑ. හරි නිකන් බලන්න. දැන් growth rate එක 103 ගන්නකො. 103 යටතේ growth rate එක හැමම තිබියදී මේ growth rate 103 කියන row එක විතරක් බලන්න. ඒ row එකේ ROIC වැඩි වෙන්න මොකක්ද වෙන්නේ? value මොකක්ද වෙන්නේ? value එක වැඩි වෙනවා. නේද? growth rate එක හැමම තිබියදී ROIC දිගටම වැඩි වෙවි ගියොත් මොකක්ද වෙන්නේ? value එක වැඩි වෙනවා. ඒක කොහොමද වෙන්නේ ඒක? කොහොමද වෙන්නේ? ඒක තේරුම් ගන්න ඕනේ. දැන් අපි investment rate ගත්තේ කොහොමද? growth බෙදීම ROIC. growth rate එක සමීකරණේ උඩ පදේ හැමම තිබියදී යට පදේ ROIC වැඩි වුණොත් IR කියන්නේ investment rate කියන සමීකරණය වෙන්නේ G බෙදීම ROIC නේ. G එහෙමම තියෙද්දි යට පදේ ROIC වැඩි වුණොත් බෙදනගියේ වැඩි වුණොත් එහෙම ඔය උත්තරේ මොකද වෙන්නේ? අඩු වෙනවා. නේද? investment rate අඩු වෙනවා. නේද? investment rate එක අඩු වෙනවා. ඒතර investment rate එක අඩු වෙනවා කියන එකේ තේරුම මොකද්ද? ලාභෙන් ඉන්වෙස්ට් කරන ගාන අඩු. ඒ කියන්නේ cash flow එක. cash flow වැඩි. ඒ කියන්නේ value වැඩි. එහෙම තමයි වෙලා තියෙන්නේ. හරිද? ඉතින් ඒක growth rate එක 103 යටතේ විතරක් නෙවෙයි අනිත් ඒවා බලන්නකෝ. ඊළඟට තියෙනවා මොකක්ද? growth rate එක 106. ඒ යටතෙත් ROIC වැඩි වෙද්දි කෙලින් මොකද වෙලා තියෙන්නේ? return එක වැඩි. value එක වැඩි. 109 යටතේ growth එක යටතේ මොකද වෙන්නේ? ඒත් එහෙම තමයි. ROIC වැඩි වෙන්න value වැඩි. හරිනේ. එතකොට අපිට පැහැදිලි අනිවාර්යයෙන්ම return on invested capital වැඩි වෙන්න මොකක්ද වෙන්නේ? අනිවාර්යයෙන්ම අපේ value එක වැඩි වෙනවා. company value එක වැඩි වෙනවා. clear දෙක? හැබැයි මෙහෙමයි. දැන් ඕක අනිත් පැත්තට හරි හිතන්න පුළුවන් වගේ නේද? ඒ කියන්නේ දැන් ROIC නම් දැන් අපි ගත්තොත් දැන් කෙනෙක් දැන් මෙහෙම බලන්නකෝ. දැන් IR investment rate ගත්ත සමීකරණය මොකක්ද තියෙන්නේ? growth and ROIC. investment rate එක මොකක්ද අපිට වෙන්න ඕනේ? يعني value එක වැඩි වෙන්න නම් cash flow එක වැඩි වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? වැඩිපුර cash ඉතුරු වෙන්න නම් invest කරන ගාන අඩු වෙන්න ඕනේ. investment rate එක අඩු වෙන තරමට cash flow එක වැඩි. investment rate එක අඩු වෙන්න නම් අර බෙදන ගාන ROIC නම් වැඩි වෙන්න ඕනේ. එහෙමනේ අපි කිව්වේ. ඒක පැහැදිලි. ROIC වැඩි වුණොත් investment rate අඩු වෙනවා. growth එක උඩ පදය නේද? ලාභය මොකක් වුණොත්ද investment rate අඩු වෙන්නේ? growth rate අඩු වුණොත්. growth එක අඩු වුණොත්. ඒක අපි වෙන විදිහට කියන්නම්. ඇයි එහෙම කියන්නේ කියලා. මම ඒක example එකකින් කියන්නම්. ඇයි එහෙම කියන්නේ කියලා. දැන් කෙනෙක්ට නිකන් පස්තාවක් ඇති වෙන්න පුළුවන්. ඇයි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් company growth එක අඩු වෙනකොට එතකොට දැන් growth එක අඩු වෙනකොට මොකද්ද වෙන්නේ? investment rate එක අඩු වෙනවා. investment rate එක අඩු වෙනවා. cash flows වැඩි වෙනවා. value එක වැඩි වෙනවා. ආයෙත් company growth එක හොඳ නැද්ද? growth එක මේ company growth එක අඩු වෙන්නද ඕනේ? වැඩි වෙන්න නෙවෙයිද ඕනේ? එහෙම issues එන්න පුළුවන් එක අපි ඊළඟ කතා කරනවා. එතකොට දැන් ඔය කතාව හිතෙනවා. ඔන්න investment rate කියන එක සමානයි G/ROIC. investment rate අඩු වෙන්නයි ඕනේ. අඩු වෙන්න මොකද්ද වෙන්න ඕනේ? growth එක අඩු වෙන්න ඕනේ. growth එක අඩු වුණොත් investment rate අඩුයි, cash flows වැඩි, value එක වැඩි. අපි බලන්න ඔය table එකේ එහෙම වෙලා තියෙනවද කියලා හැමතිස්සෙම growth එක අඩු වෙන හැම තැනකදීම value වැඩි වෙලා තියෙනවද? නිකන් බලන්න ඔය table එකේ ROIC fix කරලා බලන්නකෝ. ROIC අපි හිතමු 107 දී කියලා. ROIC 107. 107 දී growth rate එක අපි මොකද්ද කරන්නේ? ඔන්න අඩු කරගෙන යනවා. 9 6 3. growth rate එක 9යි 106යි 103 දී growth එක අඩු කරගෙන යනවා. මොකක්ද දැන් වෙන්න ඕනේ? value වැඩි වෙනවා. value වැඩි වෙලා 400 600 800 දී වැඩි වෙලා. ඊළඟට මොකද්ද වෙලා තියෙන්නේ? අපි එනවා ROIC 109 දී. හරිද? 109 දී මොකද්ද වෙලා තියෙන්නේ? ඔන්න දැන් growth එක අපි අඩු කරගෙන යනවා. 9 6 3. දැන් value එක මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලාද? නෑනේ. fix 1100 ගානෙම තියෙනවා. ඊළඟට එක බලන්න 113 125 ROIC වලදී growth එක අඩු කරන්න value එක මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා. බලන්න ROIC වැඩි rates තියෙනවා. වැඩි rates වලදී growth එක අපි අඩු කරගෙන ගිහිල්ලා තියෙනවා. growth එක අඩු කරලා. අඩු කරන්න value මොකද වෙලා තියෙන්නේ? value එකත් අඩු වෙලා. හරිනේ. ඒ කියන්නේ තේරුම තමයි මේක. ඇත්තටම හැමතිස්සෙම ROIC වැඩි වෙන ඕනම වෙලාවක value වැඩි වෙනවා. ඒක කොහොමත් වෙනවා. ROIC වැඩි වෙද්දී. හැබැයි growth
growth එක නම් අඩු වෙන්නේ ඕනේ investment rate අඩු වෙන්න. නමුත් growth එක අඩු වෙන හැම වෙලාවකදීම value වැඩි වෙන්නේ නැහැ. growth එක අඩු වෙන වෙලාවලදී value වැඩි වෙනවා ROIC වල එක්තරා සීමාවක් දක්වා. හරිනේ. ROIC එක රේට් එකට ආවට පස්සේ මෙතන 109 ඒ ගානට ආවට පස්සේ මොකක්ද වෙන්නේ? value එක fix වෙනවා. කියන්නේ එතනදී ඔයා growth එක අඩු කරයි කියලා තවදුරටත් value වැඩි කරන්න බෑ. තියෙන ගානේ තමයි දිගටම තියෙන්නේ. ඊට තව පැත්තක් එනවා. මොකක්ද වෙන්නේ එතනින්? එතනින් එහාට ROIC වැඩි අගයන් වලදී මොකද වෙන්නේ? growth එක අඩු කරනවා. අඩු කරාට value මොකද වෙන්නේ? value වැඩි වෙනවා. හරිද? sorry. එතකොට දැන් මම කියන්න හැදුවේ අපි ගත්තොත් වැඩි රේට් වලදී ROIC වැඩි රේට් වලදී growth එක අඩු කරයි කියලා value වැඩි වෙනවද? එහෙම වැඩි වෙන්නේ නැහැ. value එකත් අඩු වෙලා තියෙනවා. නැවත බලන්න. growth එක මොකද වෙලා තියෙන්නේ? ROIC අඩු රේට් එකකදී 109ට වඩා අඩු රේට් එකකදී නම් growth එක අඩු කරන්න value වැඩි වෙලා. හැබැයි 109ට වඩා වැඩි රේට් වලදී මොකද්ද වෙලා තියෙන්නේ? ROIC ඊට වඩා වැඩි රේට් වලදී growth එක අඩු කරන්න value අඩු වෙලා. අර අපි හිතපු දේ වෙලා නැහැ. හරිද? මේකට හේතුව මොකක්ද? මේක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. හොඳට අහගෙන ඉන්න මොකද්ද මේ කියන්නේ කියලා. බලන්න. ඔයාගේ ඉන්වෙස්ට් කරන කැපිටල් එකට ලැබෙන රිටර්න් එක අඩුයි නම් ඉන්වෙස්ට් කරන කැපිටල් එකට අඩු රිටර්න් එකක් ලැබෙන අවස්ථාවල 7ක් වගේ අඩු රිටර්න් එකක් ලැබෙන අවස්ථාවකදී ඔයාට කම්පැනියේ growth එක වැඩි කරගන්න නම් මොකක්ද කරන්න වෙන්නේ? දැන් ඔයාට ඕනේ කම්පැනියේ growth එක වැඩි කරන්න 100 3 6 9 විදිහට වැඩි කරගෙන යනනේ growth එක. නමුත් growth එක වැඩි කරන්න තරම් support එකක් අර ඉන්වෙස්ට් කරන කැපිටල් එකට ලැබෙන රිටර්න් එකෙන් ලැබෙන්නේ නැහැ. අඩු රිටර්න් එකක් ලැබෙන්නේ. ඔයාට ඕනේ කම්පැනි ගොඩක් grow කරන්න. කොච්චර grow කරන්න ඕනේ වුණත් අර අපි ඉන්වෙස්ට් කරන කැපිටල් එකට සාර්ථක රිටර්න් එකක් ලැබෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන මට්ටමේ හොඳ රිටර්න් එකක් අපිට ලැබෙන්නේ නැහැ. අඩු රිටර්න් එකක් ලැබෙන්නේ. හරිද? එහෙනම් ඔයාට අතන උදාහරණයක් අපි ගත්තොත් එහෙම කම්පැනි එක ඔයාට සේල්ස් grow කරගන්න ඕනේ. කොච්චර සේල්ස් grow කරගන්න හැදුවත් ඔයා ඇඩ්වර්ටයිසින් කැම්පේන් කරනවා ඉස්සෙනක බඩුව ගන්න බාණ්ඩ ගන්න නැහැ. හරිනේ. කස්ටමර්ස්ලා ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් මේ තියෙන්නේ. එහෙම වුණාම ඔයාට සිද්ධ වෙනවා ඔය growth එක ඇති කරගන්න. ඔයාට ඕනේ growth එක අමාරුවෙන් දැන් ඇති කරගන්න හදන්නේ. ඒකට ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ලාභෙන් ගොඩක් ඉන්වෙස්ට් කරන්න. ගොඩාක් මුදලක් යට කරන්න සිද්ධ වෙනවා. කියන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එක කස්ටමර්ස්ලා ගන්න නැත්නම් කස්ටමර්ස්ලා ගන්න තත්ත්වයට පත් කරන්න ලොකු මුදලක් ඉන්වෙස්ට් කරනවා. ඇඩ්වර්ටයිසින් වල මාකටිං වල ලොකු මුදලක් ඉන්වෙස්ට් කරන්න වෙනවා. එහෙම වුණාම ඔයාගේ ඉතුරු වෙන කෑෂ් ෆ්ලෝ එක අඩු වෙනවා එන්න. අඩු වෙන නිසා තමයි ඔය විදියට අඩු රිටර්න් ඔන් ඉන්වෙස්ට් කැපිටල් එකක් තියෙද්දි ඒ growth එක ෆන් කරන්න හදද්දි එන්න කෑෂ් ෆ්ලෝ එක අඩු වෙන්නේ. value එක අඩු වෙන්නේ ඒකයි. 103 6 9 වෙද්දි growth එක වැඩි වෙන්න value අඩු වෙන්නේ ඒකයි. හරිද? හැබැයි ඔය කතාව වෙනස් වෙනවා මෙහෙම වුණොත්. ROIC වැඩි අවස්ථාවක් බලන්න 113 125 වගේ අවස්ථාවක් බලන්න. මොකද වෙලා තියෙන්නේ? නමුත් කම්පැනි වැඩි growth rate වල බලන්න කම්පැනි අඩි ROIC වලදී invested capital එකට වැඩි return එකක් ලැබෙන අවස්ථාවල තත්ත්ව වෙනස්. ඒ කියන්නේ ඔයාට ඕනේ ලොකු growth එකක් ගන්න 103 6 9 විදිහට growth එක වැඩි කරගෙන යන්න ඕනේ. ලොකු sales growth එකක් ගන්න ඕනේ. හැබැයි ඒ growth එක ගන්න යද්දී ඔයාට ලොකු support එකක් ලැබෙනවා invest capital එකට ලැබෙන return එකෙන්. return එක වැඩි. return එක ratio 113 125 වගේ තත්ත්වවලදී බලන්න මොකද වෙන්නේ? ඔයාට ලොකු support එකක් ලැබෙනවා invested capital එකට ලැබෙන return එකෙන්. ROIC හොඳයි. එහෙම වුණාම ඔයාට ලොකු බරක් නැහැ. මේ growth එක fund කරන්න ලොකු මුදලක් යට කරන්න ඕනේ නැහැ. advertising වල ලොකු investment එකක් කරන්න අවශ්‍ය නැහැ. හරිනේ. ඒත් එහෙම වුණාම මොකක් වෙයිද? company value එක එන්න වැඩි වෙනවා. ඒක තමයි අන්තිම අවස්ථාවල පෙන්වන්නේ. එනිසා ROIC වැඩි වෙනකොට වැඩි අගයක් තියෙද්දි growth එක වැඩි කරගන්න යද්දි ඔන්න value මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් මේ ROIC කියන එක හරි තීරණාත්මකයි. growth එකට තනියෙන් දෙයක් කරන්න බෑ. growth එක හොඳයි මේ වගේ අවස්ථාවල. ඒ කියන්නේ growth එක වැඩි rate එකක් තියෙන එක හොඳයි. ROIC වැඩි නා. හැබැයි අපි වැඩි මේ growth එකක් ගන්න හදනවා. ROIC ඇත්තේ නැහැ වැඩි. එහෙම වුණොත් එහෙම ඉතින් අර impact එක බලපාන්නේ නැහැ එච්චර.
හරිනේ. ඒ නිසා growth එකේ වැඩි වෙන impact එක එතනදී අදාළ වෙන්නේ නැහැ. ඒකයි ඔයා බලන්නකො නිකන් 100ට 3 ඉඳන් 9ට growth එක වැඩි කරගෙන යන එක ROIC 104 එකේදී මොකද වෙන්නේ? value එක නෙන අඩු වෙනවා. හැබැයි ROIC 125 දී value එක නෙන වැඩි වෙනවා. ඒ වගේ තමයි. ඔය ඇතරම තියෙන මෙතන ඇතරම කතාව තියෙන අතර මැතමැටිකල් දෙයක් උතන තියෙන්නේ. මේ ඉන්වෙස්ට්මන්ට් රේට් කෙනෙක් ගන්න growth බෙදීම ROIC නේ. ඉතින් එතන අර බෙදනාගේ තියෙන ROIC ඒකෙන් වෙන ඉම්පැක්ට් එක වැඩි අර උඩ තියෙන ලවයේ තියෙනගේ growth වලගේට වැඩි. එහෙම කේස් එකක් උතන තියෙන්නේ. කොහොම හරි ඔක තමයි ඔගේ කතාව. මම හිතනවා පැහැදිලි කියලා. කියනවා තේරුම් ගන්න දේ තමයි ROIC නම් වැඩි කරන ඕනම වෙලාවක මොකක් වෙනවද? අපේ value එක වැඩි වෙනවා. හැබැයි growth එක වැඩි කරන හැම වෙලාවකම හෝ අඩු කරන හැම වෙලාවකම එහෙම වෙන්නේ නැහැ. growth එක නම් වැඩි කරන එක හොඳයි ROIC වැඩිපුර තියෙන අවස්ථාවක. හැබැයි ROIC අඩුවෙන් තියෙන අවස්ථාවක growth එක වැඩි කරොත් තත්ත්වය වෙනස් වෙනවා. හරිනේ. ඒක තමයි කතාව. ඒතර ඕක ඇත්තටම මේ ප්‍රැක්ටිකල් එක්සැම්පල් එකකින් බලලා මේ වගේ විදියට. දැන් ඔයා හිතන්න මෙහෙම. හරිද මේ එක්සැම්පල් එකෙන් කියන්නේ. කම්පැනිස් දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි high growth oriented company එකක්. ඒගොල්ලන්ට ඕනේ ලොකු growth එකක්. ඊට පස්සේ තව company එකක් තියෙනවා less growth company එකක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ලොකු growth එකක් අවශ්‍ය නැහැ. හරිද? මේක ඇත්තටම ඉස්සර ඉඳන් තිබ්බ මේ තර්කයක් මේ කතා කරන්නේ. මොකද හේතුව ඒ කාලේ ඉඳන් එහෙම ලොකු ආගියුමන්ට් එකක් තිබ්බ company එක growth එක වැඩි නම් අනිවාර්යයෙන්ම company value එකත් වැඩි කියලා. يعني ඉස්සර හිතුවා value කියන එක තීරණය වෙනවා growth එක මත කියලා. සම්පූර්ණයෙන්ම growth එක මත තීරණය වෙන්නේ. growth ම තමයි අපි වෙන්න ඕනේ. අපි ලොකු growth එකක් හිතේ තියාගෙන ඕනේ. එතකොට තමයි අපේ value එක වැඩි කරගන්න. ඒ එහෙම අදහස් තිබ්බා ඒ කාලේ. හැබැයි ඒක බිඳින අවස්ථාවක් තමයි මේක. දැන් මේ example එකෙන් පෙන්නනවා companies දෙකක් ඉන්නවා. එකක් high growth company එකක් අනිත් එක less growth company එකක්. හරිද? එතන මේක අපි ගත්තොත් high growth company අපි හිතමු මේ companies දෙකේම earnings 100යි. වෙනසක් නැහැ. high growth company less growth company දෙකේම earnings ලාභය සමාන 100යි. හරිද? මේ growth එක වෙනස්. high growth company එකේ growth rate එක 105යි. less growth company එකේ growth rate එක 2යි. ඔය දැන් මම කියද්දි පුළුවන් නම් පොතේ ඔක දෙපැත්තකට බෙදාගෙන මේක හදා ගන්න. හරිද? කොලේ දෙපැත්තකට මැදින් බෙදලා high growth company less growth company දාලා හදා ගන්න. හරිද? එතකොට company දෙකේම earnings ලාභය 100 growth එක high එකේ 105යි less එකේ 2යි. ROIC හැබැයි ROIC තත්ත්වය වෙනස්. ROIC high growth company එකේ 10යි less growth company එකේ 20යි. හරිද? earnings 100 growth rate එක 105යි 2යි. ROIC high growth company එකේ 10යි less growth company එකේ 20යි. හරි. දැන් අපිට පුළුවන් investment rate එක ගන්න. කොහොමද investment rate එක ගන්න company දෙකේම? growth බෙදීම ROIC, G බෙදීම ROIC. අපි යමු company පළවෙනි එක high growth company. growth rate එක 105යි බෙදුවා ROIC 10යි. පහ බෙදීම 10යි. ඒත් අපිට කීයක් දෙන්නේ? 150යි. හරිද? investment rate එක 150යි. අපිට less growth company එකට. growth rate බෙදීම ROIC. growth rate එක 2යි. ROIC 20යි. the growth rate එක දෙක බෙදීම ROIC 20. දෙක බෙදීම 20 කියන්නේ 10යි. එහෙනම් company high growth company එකේ investment rate එක 150යි less growth company එකේ investment rate එක 10යි. හරිද? ඒ කියන්නේ high growth company එක තමන්ගේ profits වලින් invest කරනවා reinvest කරනවා 150ක් less growth company එක තමන්ගේ profits වලින් earnings වලින් reinvest කරන 10ක් විතරයි. හරිනේ? එතකොට අපිට ගන්න පුළුවන් කොච්චරක් මේගොල්ලෝ reinvest කරනවද? අපි කියන net investment එක කියලා. කියන ROIC වලින් කොච්චරක් invest කරනවද? කියන්නේ sorry earnings වලින් කොච්චරක් invest කරනවද? high growth company එකේ earnings 100යි නේ. දැන් investment rate එක කීයද? 150යි ඒගොල්ලන්ගේ. ඒතර earnings 100න් 150ක් invest කරනවා කියලා කියන්නේ net investment එක අපි කියනවා කීයද? 50යි. එහෙනම් ඉතුරු වෙන cash flow එක අපි කියනවා free cash flow. අපි ඉස්සර කතා කරන ඔය හරියටම මොකද දැනට නිකන් වචන ඉගෙනගෙන හරියට මේ කරන දේ ඉගෙන ගන්නකෝ. එතකොට earnings 100යි 100න් 150ක්. ඒ කියන්නේ 50ක් invest කරා. ඒක තමයි net investment එක. ඉතුරු වෙනවා 50ක්. තමයි free cash flow එක. හරිනේ? වෙන less growth company එකට. ඒගොල්ලන්ගේ investment rate එක 10යි. ඒගොල්ලන්ගේ earnings 100යි. 100න් 10ක් invest කරනවා. ඒතර ඒගොල්ලෝ ලබපු ලාභයෙන් 100න්
10ක් ඉන්වෙස්ට් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ නම් ඉන්වෙස්ට් කරන ගාණ අපි කියන net investment කීයද? 10යි. ඊළඟ ඒගොල්ලන්ට ඉතුරු වෙනවා cash. يعني free cash flow කීයද? 90යි. 100න් 100ට 10ක් ඉන්වෙස්ට් කරන 10ක් ඉන්වෙස්ට් කරා ඉතුරු වෙනවා 90ක්. තමයි free cash flow එක. හරිද? එහෙනම් බලන්න cash flow එක වැඩි කාගේද? less growth company එකේ. high growth company එකේ free cash flow එක 50යි, less එකේ 90යි. අපි හිතමු අපි ප්‍රකල්පනය කරනවා companies දෙකේම cost of capital weighted average cost of capital සමානයි කියලා 10%. හරිනේ. ඒතර companies දෙකේ free cash flows අපිට තියෙනවා. පළවෙනි company high growth එකේ 50යි, less growth එකේ 90යි. හරිනේ. cash flows 50 90. ඒතර cost of capital 10%. දැන් මේ වගේ අවස්ථාවක අපි දැන් හොයන්න යන්නේ මොකක්ද? මේ companies දෙකේ value එක. හරිද? value එක තමයි හොයන්න යන්නේ. value එක කියන්නේ cash flows වල present value එක. දැන් මේක මොන වගේ අවස්ථාවක්ද ඇත්තටම අපි දැන් cash flows වල present value හොයන ඒවා කතා කරලා තියෙනවනේ ඉස්සර නේද? ගොඩක් lessons වලදී finance වලදී කතා කරලා තියෙනවනේ. එතකොට දැන් මේක මොන වගේ cash flow එකක්ද? growth එකක් තියෙන cash flow එකක් නේද? constant growth rate එකක්. companies දෙකේ අපි ගත්තොත් එහෙම high growth company එකේ තිබ්බේ 105 නේද? ඊට පස්සේ අපි ගත්තා less growth company එක. less growth company එකේ 2%යි. හරිද? ඒතර growth rate එක constant. ඒතර constant growth rate එකක් තියෙනවා නම් අපි කොහොමද cash flows වල present value හොයන්නේ? කොහොමද හෙව්වේ? D1 බෙදීම R-G. එහෙමනේ අපි හෙව්වේ නේද? මතකද ඉස්සර දෙක අපව කියන්නේ cash flow එක D1 බෙදුවා R- growth rate එක. එහෙමනේ හෙව්වේ. ඉතින් මේ ක්‍රමයට අපි හොයමු දැනුත්. අපි යනවා high growth company එකට. high growth company එකේ අපි ගත්ත cash flow එක D1. cash flow එක කීයද? 50යි. බෙදුවා R-G. R කියන්නේ 10%යි. minus growth. growth එක කීයද? 5%යි. එහෙනම් අපි ගත්තා cash flow එක 50යි බෙදීම R 10%යි කියලා අපි ගාව weighted average cost of capital minus growth rate 5%යි. උත්තරය අපිට එනවා 1000යි කියලා. අපි එනවා company less growth company එකට. less growth company එකේ අපි ගත්ත free cash flow එක කීයද? 90යි. බෙදීම R-G. R කියන්නේ 10%යි. weighted average cost of capital minus growth rate 2%යි. 90 බෙදීම 110 minus 2%. ඒතර උත්තරේ එන සුළු කරාම 1125යි. අපිට පැහැදිලි high growth company එකට වඩා less growth company එකේ value එක වැඩි. high growth එකේ 1000යි, less growth එකේ 1125යි. හරිද? එතකොට අපිට පැහැදිලි වෙනවා companies දෙකේ value අතර clear difference එකක් තියෙනවා. companies දෙකෙන් value වැඩි මොකේද? less growth company එකේ. high growth company එකේ 1000ක් වෙද්දී less growth company එකේ 1125ක් වෙනවා. හරිද? එතකොට මේකට හේතුව මොකක්ද? අපි දැන් බලමු ඒක. දැන් high growth company තමයි growth එක වැඩි. less growth එකේ 2%යි growth එක, high growth එකේ 5%යි. growth එක වැඩි. දැන් ඒ කාලේ තිබ්බ තර්කය අනුව හරිනම් growth එක වැඩි නම් value උත් වැඩි වෙනවනේ. හැබැයි මෙහෙම වෙලා නැහැ මෙතන. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? growth එක වැඩි වුණත් value අඩුයි. හේතුව මේකයි. බලන්නකෝ. growth එක වැඩි බව ඇත්ත. හැබැයි ඒ growth එකට fund කරන්න තරම් invested capital වලට ලැබෙන return එක වැඩි නැහැ. high growth එකේ growth එක 105 වුණාට 102ට වඩා අරගොල්ලන්කට වඩා වැඩි මේක. හැබැයි ROIC මොකද වෙලා තියෙන්නේ? less growth එකේ 120යි, high growth එකේ 110යි. නේද? ඒ කියන්නේ ඒගොල්ලන්ට වැඩි growth එකක් ඕනි වුණාට ඒකට ප්‍රමාණවත් තරම් support එකක් ලැබෙන්නේ නැහැ ROIC වලින්. ROIC අඩුයි. එහෙම වුණාම ඒගොල්ලන්ට මේ වගේ high growth එකක් sustain කරගන්න, sustainability තියාගෙන යන්න මොකද්ද කරන්න වෙන්නේ? වැඩිපුර මුදල් invest කරන්න සිද්ධ වෙනවා. ලාභෙන් වැඩිපුර retain කරගන්න සිද්ධ වෙනවා. නේද? ඒගොල්ලන්ට මේ growth එක තියාගෙන යන්න නම් වැඩිපුර මුදලක් යොදවන්න සිද්ධ වෙනවා ලාභෙන්. retain කරගන්න සිද්ධ වෙනවා, reinvest කරන්න වෙනවා. ඒකයි investment rate එක 50ක් වෙලා තියෙන්නේ. නමුත් බලන්න less growth company එකේ investment rate එක කීයද? 10%යි. growth එක අඩුයි ඒගොල්ලන්ගේ. නමුත් ඒගොල්ලන්ගේ investor capital එක මත ලොකු return එකක් ලැබෙනවා. ඒ නිසා growth එක අඩු වුණත් ඒගොල්ලන්ට පුළුවන්කම තියෙන මොකක්ද? වැඩිපුර මුදලක් cash flow එක විදිහට තියාගන්න අඩුවෙන් invest කරලා.
හැබැයි හයි ග්‍රෝත් කම්පැනි එකකට මේ වැඩිපුර තියෙන ග්‍රෝත් එක සස්ටේන් කරගන්න ROIC සම්පූර්ණ සහයෝගයක් දෙන්නේ නැති නිසා වැඩිපුර මුදලක් ඉන්වෙස්ට් කරන්න වෙනවා 50%ක මුදලක්. ඒ නිසා ඉතුරු වෙන කෑෂ් ෆ්ලෝ එක අඩුයි. ඉතින් ඉතුරු වෙන කෑෂ් ෆ්ලෝ එක අඩු වුණාම වැලියු එක අඩුයි. තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක තේරුම තමයි හැමතිස්සෙම ග්‍රෝත් එක වැඩි වුණ පමණින් මොකක්ද වෙන්නේ නැත්තේ? වැලියු එක වැඩි වෙන්නේ නැහැ. හරිනේ. ඕක තමයි කතාව. ඕක ඇත්තටම අපි ගත්තොත් එහෙම ඕක මේ ඒ කාලේ තිබ්බ අදහසක් තමයි ඔය growth එක වැඩි වෙන පමණින් value වැඩි වෙනවා කියන එක. ඒක වෙන්නේ නැහැ කියලා ඔප්පු කරන තමයි example එක තියෙන්නේ. ඒක නැත්නම් අපි කියන පුරුණ නිකන් අර ඇත්තටම ගත්තොත් මේ අර හා වගේ ඉබ්බගේ රේස් එකක් වගේ තමයි. high growth company හාවා high එකෙන් ගියාට ඉබ්බා ඒ කියන්නේ less growth company එක තමයි value එක වැඩි කරගෙන තියෙන්නේ. ඒක ඒ වගේ. හරිනේ. ඔය තියෙන්නේ ඔය කතාව. මේ growth and ROIC කොහොමද impact කරන්නේ වැලියු එක තීරණය වෙන්න. ඒ දෙක කොහොමද ඒ ඇනලිසිස් එක තමයි අපි කරේ.